හරි පුතේ. දැන් එහෙනම් ඔන්න පරිච්ඡේද කීපයක්ම ප්‍රවේණිය පිළිබඳ කතා කරලා මේ ආවේනිකව පරම්පරාවෙන් පරම්පරාවට කියන්නේ මේ ආවේනික ලක්ෂණ කොහොමද පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්නේ කියන එක පිළිබඳ ගැටලුව යම් තරමකට විසඳගෙන තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි මෙන්ඩල් ගැන කතා කරා. මෙන්ඩල් කරපු පරීක්ෂණ ගැන කතා කරා. ඉතින් එතකොට යම් ප්‍රමාණයක දැන් ඕගලන්ට පොඩි දැනුමක් ලැබිලා තියෙනවා. දැන් කොහොමද එහෙනම් මේවා මේ පරම්පරාවෙන් එන්නේ? කොහොමද සමහර පරම්පරාවලදී මේවා නැති වෙන්නේ? නේද? ඒ නැති වෙලා ඊළඟ පරම්පරාවේදී කොහොමද මේවා මතුවෙන්නේ? ඔන්න ඔය වගේ දැන් කියන්නේ විශේෂ දේවල් සමූහයක් පුතාලට දැන් මේ දැනিলা තියෙනවා නේද? දැන් අපි මේ පිළිබඳ තවත් ඉගෙන ගන්න තමයි පුතේ මේ පරිච්ඡේදයේදී සූදානම් වෙන්නේ. ඔන්න දැන් මේකේ කරුණු ටික ඉගෙන ගන්න ඉස්සෙල්ලා ඔයගලන්ට පැවරුමක් දීලා තියෙනවා. මම කිව්වා මේකේ ප්‍රැක්ටිකල්ස් නෑ අපිට. ඒ නිසා ඔයගොල්ලෝ මේ දෙන පැවරුම් සහ ක්‍රියාකාරකම් කරන්න ඕනේ. එතකොට තමයි අපිට දැනුම ලබා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන කියනවා පැවරුම මෙන්ඩල් තම නිගමන තහවුරු කිරීම සඳහා වැඩි අවස්ථා ගණනක් ලබා ගැනීමට සෑම අවස්ථාවකදීම ශාක සාම්පල විශාල සංඛ්‍යාවක් යොදාගෙන තිබීම කෙතරම් විදුහුරුදැයි සලකා බලන්නලු. මොකද පුතේ මෙන්ඩල් තම නිගමන තහවුරු කිරීම සඳහා නේද? එයාගේ නිගමන තහවුරු කරන්න. දැන් මෙහෙම ශාක දෙකක් අරගෙන ඕක කරා නම් අපිට හිතෙන්න පුළුවන් නේද පුතේ සමහරවිට මේක මේ ශාක දෙකට විතරක් වෙන්න පුළුවන් අනිත් ඒවට වෙන්න බෑනේ කියලා හිතෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ නිසා තමයි එයා මොකද කරේ ශාක විශාල සංඛ්‍යාවකට මේක කරේ. තේරෙනවද? ශාක ඒ කියන්නේ මේ අඩු කියන්නේ මේ 10ක් 15කුත් නෙමේ දහස් ගාණක් ශාක වලට කරේ. එතකොට ඉතින් එයාට දැන් මේ ශාක දහස් ගාණම එකම විදිහට එනකොට ඉතින් ඒ පිළිබඳ එයාට තීරණයක් ගන්න පුළුවන්. අන්න ඒ විද්‍යාත්මක ක්‍රමය නේද? ඒකෙදි කියන්නේ ඔය කියන්නේ අපි කීප වාරයක් මේක කරන්න ඕනේ. විශාල සංඛ්‍යාවකට මේ පරීක්ෂණය කරන්න ඕනේ. එතකොට තමයි ඒකේ මේ සත්‍යතාවය තහවුරු කරගන්න පුළුවන් නේද? එතන මෙන්ඩල් තම නිගමන තහවුරු කිරීම සඳහා වැඩි අවස්ථා ගණනක් ලබා ගැනීමට සෑම අවස්ථාවකදීම ශාක සාම්පල විශාල සංඛ්‍යාවක් යොදාගෙන තිබීම කෙතරම් විදුහුරුදැයි සලකා බලන්න. කොච්චර සාර්ථකද බලන්න පුතේ නේද? අර සීමිත සාධක සංඛ්‍යාවකින් තීරණයක් ගන්නවට වඩා සීමිතව ගත්තම මොකද වෙන්නේ? සමහරවිට ඔක විශාල සංඛ්‍යාවකට යනකොට වෙනස් වෙන්න පුළුවන්. දැන් විශාල සංඛ්‍යාව දැන් අපි හිතමු දැන් එයා එකපාරකට ශාක අපි හිතමු 1500කට 2000කට විතර වගේනේ යා මේ පරීක්ෂණය කරේ. ඒ කරාම ඒතර ශාක සාම්පල් ගන්න වැඩි. නේද? එතකොට වෙනස් වෙනවා නම් එතකොට කීපයක් හරි වෙනස් වෙන්න පුළුවන්. එimhe වෙනස් උනේ නෑ කියන්නේ ඒක වෙනස් වෙන්නේ නෑ. එතකොට ඒ සාම්පල ගන්න වැඩි වෙනවා වගේම මෙයා ඒ පරීක්ෂණය තව කීප වාරයකුත් කරනවා. එක වාරයක් නෙමෙයි. දහස් ගානකට කරා වගේ දැන් ඒ ටික ඉවර වුච්ච එකම ආයි පාරක් මෙයා කරනවා. කීප වාරයක් කරලා කීප වාරයක් කිරීම මගින් මොකද වෙන්නේ? මේකේ අර සාර්ථක බව වැඩි වෙනවා. නේද? එතකොට ඉස්සලා පාර උනේ නැති දේවල් ඊළඟ පාර වෙන්න පුළුවන්. එහෙමත් උනේ නැත්නම් එයාට හරිම තීරණයක් ගන්න පුළුවන්. මේක තමයි එහෙනම් මේ නිරීක්ෂණ ලැබෙන්නේ හැමතිස්සෙම. එහෙනම් ඒ ඇසුරින් එයාට නිගමනය ගන්න හරි පහසු වෙනවා. පැහැදිලි නේද පුතාලට? එතකොට ඒක තමයි කියන්නේ විශාල සංඛ්‍යාව ඒක විදුහුරුදයි සලකා බලන්න. ඒක කොච්චර සාර්ථකද කොච්චර විද්‍යාවට අනුකූලද කියන එක තමයි එකෙන් කියන්නේ නේද? මෙන්ඩල්ගේ පරීක්ෂණ ක්‍රියාවලිය විද්‍යාත්මක ක්‍රමයට අනුරූප වන ආකාරය විග්‍රහ කරලා බලන්නලු පුතේ. විද්‍යාත්මක ක්‍රමයට අනුව අපි මේක විග්‍රහ කරලා බැලුවොත් පුතේ ඔගොල්ලෝ දන්නවා එතන ඒ කියන්නේ දැන් අපි යම් කිසි කියන්නේ අපි පරීක්ෂණයක් සිදු කරන්න ඕනේ. ඒකේ නිරීක්ෂණ අපි ලබා ගන්න ඕනේ. ඒ ලැබෙන නිරීක්ෂණ ඇසුරින් අපි ඒ පිළිබඳ තියෙන ගැටලු ගැන සාකච්ඡා කරන්න ඕනේ. නේද? ඒවා සාකච්ඡා කරන්න ඕනේ. ඊට පස්සේ ඒවට අපි ආයි මේවට හේතු මොනවද කියලා බලන්න ඕනේ. ඒතර ආයි නැවත මේ පරීක්ෂණය කරන්න ඕනේ. නේද? නැවත පරීක්ෂණය කරලා නේද? මේ ශාක ප්‍රමාණය වැඩි කරලා අර එන ගැටලු වලට අපි ප්‍රශ්න හොයලා එහෙම කරාම මොකද වෙන්නේ පුතේ විද්‍යාත්මකව මේක ගොඩාක් සාර්ථක වෙනවා. තේරුණාද පුතාලට විද්‍යාත්මකව මේක ගොඩාක් සාර්ථක වෙනවා. තේරුණාද පුතාලට? එතකොට එහෙනම් මේක විද්‍යාත්මක ක්‍රමයට අනුරූප වන ආකාරයට අපිට විග්‍රහ කරලා බලන්න පුළුවන්.
තේරෙනවද පුතාලට? මේක විද්‍යාත්මක ක්‍රමයට අනුරූප වන ආකාරයට මේ විග්‍රහ කරලා අපිට බලන්න ඉස්සරම පරීක්ෂණය සිදු කරනවා කොයි විදිහටද කියලා. ඊට පස්සේ අපි මේ පරීක්ෂණය ඇසුරින් නිරීක්ෂණ ලබා ගන්නවා. ඒ නිරීක්ෂණ ඇසුරින් අපි මොකද කරන්නේ? ඒ නිරීක්ෂණ ඇසුරින් දැන් නිගමනවලට එළඹෙනවා. ඊට පස්සේ අපි ඒවට හේතු හොයනවා. හේතු මොනවද කියලා බලනවා. එයි මෙහෙම උනේ කියලා නේද? ඒතර ඒක කීප වාරයක් කරනවා අපි. ඒ කරනකොට ඕගලන්ට මේක තීරණය කරන්න පුළුවන් කොච්චරනම් සාර්ථක පරීක්ෂණයක්ද කියන එක. නේද? කොච්චරනම් සාර්ථක පරීක්ෂණයක්ද කියන එක. හරි. අපි දැන් ඒක ඔයගොල්ලෝ විද්‍යාත්මක ක්‍රමය අනුව විග්‍රහ කරලා බලන්න ඕනේ පුතේ. හොඳේ? හරි. අපි දැන් බලමු පුතේ එහෙනම් ඊළඟට ඒකාංග මුහුමක ලක්ෂණ ප්‍රවේණිගත වන රටාව. දැන් අපි බලන්නේ ඒකාංග මුහුමක ලක්ෂණ ප්‍රවේණිගත වන රටාව කොහොමද? ඉහත ආකාරයට මෙන්ඩල් සිය ගෙවතු මෑ ශාකයේ ලක්ෂණ 7ක් සඳහා වෙන්වෙන් වශයෙන් කරන ලද ඒකාංග මුහුම්වල ප්‍රතිඵල පහත වගුවේ දක්වා ඇත. දැන් බලමු අපි මෙන්න මෙතන. දැන් මෙතන මොකද වෙන්නේ? මේ එක එක ලක්ෂණ 7ක් අපි ගත්තනේ පුතේ. මොනවද මේ ලක්ෂණ 7ම ඒකාංග මුහුම් කරලා තියෙන්නේ. එතකොට පළවෙනි ලක්ෂණය අපි කිව්වා මොකක්ද? මොකද පළවෙනි ලක්ෂණේ තින්නේ? පුෂ්පවල වර්ණය, දම් සුදු නේද? පළවෙනි එක ගත්තා පුෂ්පවල වර්ණය. ඔන්න 7ක් තියෙනවා කියලා කිව්වේ නේද? දෙවෙනි එක අපි අරගත්තා මොකද්ද පුතේ? බීජවල වර්ණය. දැන් ඊතර මොනවද කියන එක එහා පැත්තේ තියෙනවනේ. ඒ හින්දා මම ලියන්නේ නැහැ. බීජවල වර්ණය අරගත්තා. පුෂ්පවල වර්ණය අරගත්තා. පේනවද පුතාලට? පුෂ්පවල වර්ණය ගත්තා, බීජවල වර්ණය ගත්තා, බීජවල හැඩය ගත්තා. බීජවල හැඩය. ඊළඟ ලක්ෂණය මොකක්ද? බීජවල හැඩය. ඊළඟ එක කරල්වල හැඩය අපි අරගත්තා නේද? කරල්වල හැඩය. කරල්වල හැඩය අපි අරගත්තා. ඊළඟට කරල්වල පැහැය ගැන ගත්තා අපි. කරල්වල පැහැය ගත්තා. ඊට පස්සේ පුෂ්ප පිහිටීම ගත්තා. පුෂ්ප ශාකයේ කොයි තැන් වලද හැදෙන්නේ කියන එක පිළිබඳව අපි තීරණයක් ගත්තා. ඊළඟ එක මොකද්ද පුතේ? ශාකයේ උස මිටි බව නේද? ශාකයේ උස අපි අණුව තීරණය කරා. බලනකො පැහැදිලිව පේන ලක්ෂණ 7ක් තමයි මේ මෙන්ඩල් අරගෙන තියෙන්නේ නේද? මොනවද? පුෂ්පවල වර්ණය අරගත්තා. බීජවල වර්ණය අරගත්තා. නේද? එකකට එකක් වෙනස්. බීජවල හැඩය අරගෙන තියෙනවා. කරල්වල හැඩය අරගත්තා. නේද? කරල්වල පැහැය, පුෂ්පවල පිහිටීම, ශාකයේ උස. බලන්නකො පුතේ ඉතින් මේ වගේ පැහැදිලි ලක්ෂණ තියෙන මේ වගේ අර හරියටම ගැලපෙන ශාකයක් තෝරගත්තු නිසා තමයි මෙන්ඩල්ට මේ පරීක්ෂණ ටික පහසුවෙන් කරලා ඒ තීරණ ලබා ගන්න පුළුවන් උනේ. නේද? මේ වගේ ලක්ෂණ 7ම ඒකාංග මුහුම් වල එයා යෙදෙව්වා. නේද? මේක වෙනම එකක්, මේක වෙනම, මේක වෙනම මං කිව්වේ වෙන තැන්වල පාත්තිවල නේද? විශේෂ කියන්නේ 10 ගාණක් එක මේකක හිටවනවා කියන්නේ එක මුහුමකට ගන්නකොට නේද? ඒකට කොච්චර විශාල මහා පරිමාණ වශයෙන් මේක කරන්නේ නැද්ද? නේද පුතාලා? ඉතින් එතකොට මේ වගේ ලක්ෂණ 7ම ගැන වෙනම ඒකාංග මුහුම් විදිහට තමයි මේ පරීක්ෂණ සිදු කරේ මෙන්ඩල් විසින් නේද? හරි. අපි බලමුද දැන් මේවා කොහොමද කළේ කියලා. මෙන්න තියෙනවා මේ වගුවේ මෙන්ඩල්ගේ පරීක්ෂණවල ප්‍රතිඵල තියෙනවා. පුතේ මේ තියෙන ලක්ෂණ ටික පුෂ්ප වර්ණය මුහුම් කරේ මොනවද මේ පුෂ්ප වර්ණ දෙක? දම් පාට පුෂ්පයි, සුදු පාට පුෂ්පයි. උද්දට පැහැදිලිව වෙනස පේනවනේ දම් පාටයි සුදු පාටයි කිව්වම. මං කිව්වා ඕගලන්ට දැන් තද දම් ලාදම් වගේ එනවනම් අපිට සමහරවිට හොයාගන්න බෑ. නේද? ඒ අතර වෙනස සමහරවිට හොයාගන්න බැරි වෙන්න පුළුවන්. දමුයි සුදුයි කියලා කිව්වම එතකොට අනිවාර්යෙන්ම වෙනස හොඳට බලා ගන්න පුළුවන් නේද? දම් පාටයි සුදු පාටයි. ඒතර F1 පරම්පරාවේ ඔක්කොම පුෂ්ප පුතේ දම් පාට වුණා.
තේරෙනවද? F1 පරම්පරාවේ මේ දෙන්නව මොහොම් කරාම F1 පරම්පරාව දම් පාට වුණා. ඒ කියන්නේ නම් මේ දෙන්නගෙන් ප්‍රමුඛ ලක්ෂණය වෙන්නේ දම් පාට. නේද? මේ දෙන්නගෙන් ප්‍රමුඛ ලක්ෂණය වෙන්නේ දම් පාට. ඒක තමයි යා F1 පරම්පරාවේදී ප්‍රමුඛ වෙලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ F2 පරම්පරාවේ මෙතන ප්‍රමුඛ ලක්ෂණය මේ කියන්නේ මෙයා 705කට පැල. මෙතන 224ක් ඇවිල්ලා තියෙනවා. බලන්න එතකොට මෙතන ඒ කියන්නේ පැල කොච්චරකින්ද මේ කරලා තියෙන්නේ පුතේ 700 800 900 ඒ කියන්නේ 1000කට ආසන්න සංඛ්‍යාවක් කරලා තියෙනවා නේද? ඒතර ඔය අතරේ විනාශ වෙලා යන පැලක් තියෙනවනේ. මෙතන 1000කට ආසන්න සංඛ්‍යාවක් කරලා තියෙනවා. එතකොට මෙතන ඉන්නේ මේ දම් පාටට සුදු පාට. දම් පාටට සුදු පාට අතර අනුපාතය වෙනවා. ඒ කියන්නේ 705ට 224ක් කියලා. එන්නේ F2 පරම්පරාවේ. මේක ආසන්න වශයෙන් ගත්තම් බලන්න පුතේ කොච්චරක්ද කියලා. නේද 225 කියලා ගත්තොත් මෙතන එනවා කීයක්ද 705යි කියන්නේ 3ට 1 අනුපාතය 3ට 1 අනුපාතය එන්නේ නේද 675 ආසන්න වශයෙන් මේක හරියටම එන්නේ නැහැ ඉතින් මේ පැල නේද එතකොට 3ට 1 අනුපාතය තමයි ඇවිල්ලා තියෙන්නේ ඔන්න බලන්නකෝ දැන් ගත්තම ඒ කියන්නේ 1000ක් විතර පැල අරගෙන තමයි පරීක්ෂණය කළා තියෙන්නේ දම් පාට මලුයි මේ මලුයි සුදු පාට මලුයි තියෙන ශාක ඒතර දම් පාට තමයි F1 පරම්පරාවේ ඔක්කොටම ආවේ F2 පරම්පරාවේ දම් පැල 705කට සුදු පැල 224යි ලැබුණේ. දැන් මතකයිනේ පුතාලට මේක කරන විදිය නේද? F1 පරම්පරාවේ අය ඊට පස්සේ පරාගණය වෙන්න ඉඩ අරිනවා. ඉඩ ඇරියම මේ විදිහට එනවා. ඒතර 3ට 1 අනුපාතය ඇවිල්ලා තියෙන්නේ. බීජ වර්ණය අරගෙන තියෙන පුතේ කහ පාට බීජයි කොළ පාට බීජයි. කහ පාට බීජයි කොළ පාට බීජයි මුහුම් කරලා තියෙන්නේ. මුහුම් කරාම F1 පරම්පරාවේ ඔක්කොම කහ පාට උනාලු. කහ පාට උනාලු නේද? ඒතර කියන්නේ කහ ලක්ෂණය තමයි ප්‍රමුඛ ලක්ෂණය වෙලා තියෙන්නේ කොළ ලක්ෂණය. ඒතර නිලීන ලක්ෂණය වෙලා. හැංගිලා ඒ පරම්පරාවේදී. නේද පුතේ? නිලීන ලක්ෂණය වෙලා තියෙන්නේ කොළ පාට එක. කහ පාට ලක්ෂණය මොකද වෙලා තියෙන්නේ? ප්‍රමුඛ ලක්ෂණය බවට පත් වෙලා. එතකොට මේකෙදී ඔන්න බලන්නකෝ 6022කට පැල මෙතන 2001යි. දැන් බලන්නකෝ එතන කොච්චරක් පැල වලින් අරන් තියෙනවද කියලා පුතේ. 6000යි 7000යි 8000යි නේද? පැල 9000ක් විතර හිටවන්නේ නැති විනාශ වෙච්ච ඒවා ටික අයින් කරාම නේද? සාමාන්‍යයෙන් මේ 8000 ගාණක් විතර පැල ඇවිල්ලා තියෙනවා. ඉතින් බලන්න මහා පරිමාණයෙන් මේව කරන්නේ. නේද? මහා පරිමාණයෙන් කරන්නේ. එතකොට තමයි අර විද්‍යාත්මකව මේක සත්‍යයි කියන එක ඔප්පු කරගන්න පුළුවන් අපිට. ගොඩාක් ඒවා එතකොට මේ විදිහට මේ පරීක්ෂණ කරනවනේ නේද? එතකොට එහෙනම් කහට කොළ නේද? කහ පැහැයට කොළ පැහැය අතර අනුපාතය එනවා කීයද පුතේ 3ට 1 3ට 1 අනුපාතය එනවා කහ පාටට කොළ පාට 3ට 1 අනුපාතය ලැබෙන්නේ පැහැදිලිද පුතාලට නේද 6 කියන්නේ 6022කට 2001 අපි බැලුවම 2000ව 3ක් නෙන්නේ 6000 දල වශයෙන් ගන්න මෙතන හරියටම ගන්න බෑ 3ට 1 අනුපාතය තමයි ලැබෙන්නේ ඊළඟට බීජවල හැඩය ගත්තම රවුම් බීජ තියෙනවා හැකිලුණු බීජ තියෙනවා පුතේ තේරෙනවද? රවුම් බීජ තියෙනවා හැකිලුණු බීජ තියෙනවා. එතකොට බලන්න අපි රවුම් බීජයි හැකිලුණු බීජයි ගත්තම F1 පරම්පරාවේ ඔක්කොම රවුම් බීජ වුණා. F1 පරම්පරාවේ ඔක්කොම මොනවද? රවුම් බීජ ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙනම් ඒකෙදිත් එහෙමයි මෙතන 5474කට 1850ක් තමයි ඇවිල්ලා තියෙන්නේ බීජ. 5474කට 1850ක් බීජ ඇවිල්ලා තියෙනවා නේද? දැන් එතකොට බලන්න පුතේ මෙතන මේ තියෙන්නේ රවුම් තමයිනේ මෙතන මේ ප්‍රමුඛ ලක්ෂණේ වෙලා තියෙන්නේ. නිලීන ලක්ෂණේ හැකිලුණු ලක්ෂණේ. හැකිලුණු ලක්ෂණේ ඒකෙදි ඇවිල්ලා නැහැ නේද? එතකොට එහෙනම් මේ දෙවෙනි පරම්පරා F2 පරම්පරාවේදී තමයි මේ හැකිලුණු ලක්ෂණය ආපහු ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න මේ දෙන්නගේ අතර අනුපාතය ගත්තොත් කොච්චරක්ද කියලා. 1800 ඒව ගත්තම සාමාන්‍යයෙන් ඒ තියෙන්නේත් අර 3ට 1 අනුපාතය තමයි තියෙන්නේ නේද? 1850 වගේ 3කට ආසන්න සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ නම් මෙතනත් ඇවිල්ලා තියෙන්නේ 3ට 1යි. ඔන්න බලන්නකෝ දැන් අර ඉස්සෙල්ලා වගේමයි උස මිටි එකේ වගේමයි නේද? රවුම් එක ප්‍රමුඛ වුණා පළවෙනි එකේදී රවුම් බීජ විතරයි පළවෙනි F1 පරම්පරාවේ ආවේ. F2 පරම්පරාවේදී රවුම් වලට හැකිලුණු ඒවා 3ට 1 අනුපාතය ආවා. කරල් වල හැඩය ගත්තම පිරුණු කරල් තියෙනවා හැකිලුණු කරල් තියෙනවා. කරල් හොඳට පෘෂ්ටිමත්ව හැදිච්ච ඒවා තියෙනවා හැකිලිලා එන කරල් තියෙනවා. මේකෙන් පුතේ F1 පරම්පරාවේදී මොකද වුනේ?
මුළු ශාක ඔක්කොම පිරුණු කරල් තමයි ආවේ. ශාක ඔක්කොම පිරුණු කරල් වලින් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ F2 පරම්පරාවේදී මොකද වුනේ? පිරුණු කරල් වලට හැකිලුණු කරල් පිරුණු කරල් වලට හැකිලුණු කරල් පිරුණු කරල් 882කට හැකිලුණු කරල් 299ක් තියෙනවා නේද? ඒ කියන්නේ එතනත් 1000 ගාණක් විතර පැල තියෙනවා නේද? දැන් මෙතන ගත්තොත් එහෙම කීයද? 5000 6000 7000 එතනත් 8000කට විතර වගේ පැල තියෙනවා. දැන් හරි ඒ කියන්නේ ගොඩාක් මේ සාම්පල පරීක්ෂා කරනවා පුතේ. නිවැරදි බව එතකොට වැඩි කරගන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමය අනුව නේද? පිරුණු කරල් වලට හැකිලුණු කරල් අතර අනුපාතය ආසන්න වශයෙන් ගත්තම එනවා අපිට 299 අපි 300යි කියමු 882යි කියන එක අපි 900ට ආසන්න වශයෙන් ගත්තොත් කීයක් එනවද 300ව 3ක් තමයි 900 කියන්නේ නේද එතකොට 3ට 1 අනුපාතය එනවා ආසන්න වශයෙන් එනවා 3ට 1 අනුපාතයෙන් මේකේ නේද ඊළඟට කරල් වල පැහැය අරගෙන තියෙනවා පුතේ කරල් වල පැහැය ගත්තම කොළ පාටයි කහ පාටයි තියෙන පැහැය එතකොට F1 පරම්පරාවේ ඔක්කොම කොළ පාට වුණාලු. F1 පරම්පරාවේ ඔක්කොම ටික කොළ පාට වුණාලු. ඉතින් ඒ කියන්නේ කොළ පාට ප්‍රමුඛ ලක්ෂණය වෙලා කහ පාට නිලීන ලක්ෂණය වෙලා හැංගිලා F1 පරම්පරාවේ. F2 පරම්පරාවේදී කොළ පාට බීජවලට කහ පාට බීජ මොකද වුනේ? කොළ පාට බීජවලට කහ පාට බීජ 428ට 152ක් ආවලු. 428ට 152ක් ඇවිල්ලා තියෙනවා. ඒතර ආසන්න වශයෙන් ගත්තම 3ට 1යි 150 ගන්නකො මෙතන. 150 ඒවා 3ක් කියන්නේ කීයද පුතේ? 450යි. ඒතර මේ ආසන්න වශයෙන් ඒක සමානයි නේද? හරියටම ඉන්නේ නෑනේ ඔය පරිසර විවිධ පරිසර තත්වයන් නිසා විවිධ සතුන් විනාශ කරන නිසා මේ පැල සමහර ඒවා මැරිලා යන්න පුළුවන්. ඉතින් නමුත් ආසන්න වශයෙන් ගත්තම 428ට 152යි කියන්නේ එහෙනම් 3ට 1 අනුපාතය. බලන්නකො ලස්සනට ඇවිල්ලා තියෙන හැටි හැම ඒකාංග මුහුමක්ම එයාට ඒ විදිහට ඇවිල්ලානේ නේද? එතකොට බලන්න පුතේ පුෂ්පවල පිහිටීම. තව එකක් එයා ගත්තා මේ පුෂ්ප මල් හැදිලා තියෙන්නේ කොහෙද කියලා බලලා. මල් හැදිලා තියෙන්නේ කොහෙද බලුවම අක්ෂීය අග්‍රස්ත. අක්ෂීය කියලා කියන්නේ මේ අර අක්ෂයන් තුල එතන විතරයි හැදිලා තියෙන්නේ. නේද? ඒ කියන්නේ අතුවල අර තියෙන ඒ තැන්වල විතරයි හැදිලා තියෙන්නේ. අග්‍රස්තය කියන්නේ කෙළවරේ හැදෙනවා. අග්‍රස්තය අග හැදෙන ඒවා. නේද? අක්ෂීය හා අග්‍රස්ත කියන විදිහට මල් හැදෙන ආකාරය අනුවත් බැලුවම ඒවතර පැහැදිලිව පේනවා පුතේ අග්‍රස්තය හැදෙනවා අග මේ වටේට ශාකයේ වටේට බලා ගන්න පුළුවන්. අක්ෂීව හැදෙනේවා එහෙම අර ශාකයේ එළියෙන් බලා ගන්න බෑ. ඒවා තියෙන්නේ ඒතර මැදට වෙන්න ශාකයේ. නේද? මැදට වෙන්න තියෙන්නේ. එතකොට එහෙම බලන්න බෑ නේද? එතකොට එහෙනම් මේකෙන් මොකද වුනේ පුතේ F1 පරම්පරාවේ නේද? සියල්ලම ඔක්කොම මොකද වුනේ අක්ෂීයව ආවේ. F1 පරම්පරාවේ සියල්ලම අක්ෂීයව ආවා. ඒතර එතෙන්දී අග්‍රස්ත එක නිලීන ලක්ෂණය වුණා. අක්ෂීයව හැදෙන එක ප්‍රමුඛ ලක්ෂණය වුණා. එතකොට මෙතන ඕගලන්ට F2 පරම්පරාවේදී පුතේ අක්ෂීය 652කට අක්ෂීය 652කට අග්‍රස්ත 207ක් ආවා. අක්ෂීය 652කට අග්‍රස්ත 207ක් ආවා. ආසන්න වශයෙන් බාන 200 ඒවා 3ක් ගත්තම 600යි නේද? ආසන්න වශයෙන් එතකොට එතනත් එනවා 3ට 1 අනුපාතය ආවා. ආසන්න වශයෙන් මේක හරියටම එන්නේ නැහැ කොහොම කරත් නේද? විවිධ හේතුන් නිසා මං කිව්වේ පැල විනාශ වෙලා යන්න පුළුවන් කියලා. ශාකයේ උස ගත්තම දැන් ඒක අපි කතා කරා ඉස්සෙල්ලා. නේද? ඒකාංග මුහුමක් වෙන්නේ කොහොමද කියන එක මෙන්ඩල්ගේ පරීක්ෂණ ගැන කතා කරද්දී මුලදීම කතා කරේ අපි උස මිටි කියන ලක්ෂණය. නේද? ඒතර ඒකේ උස ශාකයි මිටි ශාකයි ආහම අපි කිව්වා F1 පරම්පරාවේ ඔක්කොම උස ශාක වුණා. ඒ කියන්නේ උස ශාකයේ ප්‍රමුඛ ලක්ෂණය වුණා උස කියන ලක්ෂණය. මිටි කියන ලක්ෂණේ නිලීන ලක්ෂණය වුණා. නේද? එතකොට මිටි කියන ලක්ෂණය පළවෙනි පරම්පරාවේදී යටපත් කළා තියෙන නිලීන ලක්ෂණය නිසා. එතකොට පුතේ මේකේ උස ශාක 787කට මිටි ශාක 277ක් ලැබුණා. මිටි ශාක 277ක් ලැබුණා. දැන් බලන්න හැම එකකම බැලුවොත් නේද?
කියන්නේ 1000කවත් උපරිම ප්‍රමාණය පැල හිටවලා තිබුණා මේ වැය. සමහර ඒවායේ 8000 ගණන් මේ විතර පැල හිටවලා තිබුණා. නේද? ඉතින් එතකොට මේ ඒක තමයි මේකේ තියෙන සාර්ථකත්වය පුතේ. අර වැඩි ප්‍රමාණයක් පරීක්ෂණ කෙරිච්ච එක නේද? ඉතින් එතකොට මේකේ උස මිටිවල බැලුවම බලන්න 277යි. නේද? 277යි. අපි 250 කියලා ගමු මේකේ. ආසන්න වශයෙන් 250 කියලා ගත්තොත් 250ව 3ක් කියන්නේ 750යි. එතකොට මේ ආසන්න වශයෙන් 3ට 1 අනුපාතය තමයි ඇවිල්ලා තියෙන්නේ නේද? ආසන්න වශයෙන් 3ට 1 අනුපාතය ඇවිල්ලා තියෙන්නේ. ඔන්න එහෙනම් මෙන්ඩල් ගෙවතුමෑ ශාකයේ පරස්පර ලක්ෂණ 7ක ඒකාංග මුහුම සිදු කරාම හැම එකකම ඒකාංග මුහුම වෙන වෙනම ඒකාංග මුහුම සිදු කරාම පුතාලට පේනවා මේ විදිහට F1 පරම්පරාවේදී එක ලක්ෂණයක් නිලීන වෙලා එක ලක්ෂණයක් විතරක් ප්‍රමුඛ වුණා. සම්පූර්ණ එතකොට ප්‍රමුඛ ලක්ෂණය සහිත ශාක පමණයි F1 පරම්පරාවේ තිබුණේ. ඒතර F2 පරම්පරාවේදී මොකද වුනේ? මෙතන හැංගුණු නිලීන ලක්ෂණය මතු වුණා. හැබැයි මතු වුනේ කොහොමද? ප්‍රමුඛ ලක්ෂණයට නිලීන ලක්ෂණය 3ට 1 අනුපාතයට තමයි මතු වුනේ. ඉතින් දැන් එයාට මේ විදිහට ඒකාංග මුහුම් කරලා හැම එකකදීම මේ විදිහේ ප්‍රතිඵල ලැබුණම දැන් එයාට ඒ පිළිබඳ තීරණයක් ගන්න පුළුවන් පුතේ නේද? එහෙම තීරණයක් ගන්න පුළුවන් මොකද හැම එකකම දැන් මෙයාට ලක්ෂණ ඇවිල්ලානේ තියෙන්නේ. නේද? මේකෙදි මේක ප්‍රමුඛ වෙනවා. ඒ කියන්නේ නිලීන ලක්ෂණය හංගනවා. ඊළඟ එකේදී නිලීන ලක්ෂණය එනවා. නමුත් එන්නේ ප්‍රමුඛ ලක්ෂණයේ නිලීන ලක්ෂණය 3ට 1යි කියන එක පිළිබඳව දැන් ගැටලුවක් නැහැ. මොකද ඒකාංග මුහුම් 7කම ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. මෙයා මේ ඒකාංග මුහුම එකපාරක් විතරක් කළා නෙමෙයි පුතේ. ඕක මේ පරීක්ෂණය එළියට දාන්නේ. මේ ඒකාංග මුහුම මේ වගේම තව සාම්පල් සංඛ්‍යාවකට කීප වාරයක් කරනවා. එකපාරක් නෙමෙයි. මේ මෙතන දැන් මේ කරපු 1000 වගේම ඊළඟට ආයෙත් ওই 1000කට පරීක්ෂණය කරනවා. මොකද නැත්තම් සමහර වෙලාවට මේක ඒ කාලය තුල පරිසරය වෙන තුල මේක මෙහෙම වුණා කියලා හිතන්න පුළුවන්. ඒ හින්දා මොකද කරන්නේ? මේක ආපහු පාරක් කරනවා. කළා එතකොටත් බලනවා මේ නෙමෙයි. එතකොට මේ සංඛ්‍යාම නෙමෙයි සංඛ්‍යා ආසන්න වශයෙන් වෙනස් වෙලා 3ට 1 අනුපාතය එන්න පුළුවන්. එතකොටත් මේ වගේම විශාල සංඛ්‍යා අරගෙන තමයි කරන්නේ. එතකොට තමයි ඒකේ නිවැරදි බව වැඩි වෙන්නේ. ඒ කරලත් නවතින්නේ නැහැ. එයා ආයි පාරක් කරනවා. ඒක තමයි විද්‍යාඥයෙකුගේ ඔය සොයා ගැනීම සාර්ථක වෙන්න මේ හේතුව. විද්‍යාත්මක ක්‍රමය භාවිතා කරන එක පුතේ. නේද? ඒක අර නැවත නැවත පරීක්ෂා කර කරන නිසා තමයි එයාට ඒක සාර්ථකව කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. පැහැදිලිද පුතාලට? ගැටලුවක් නෑ නේද? එහෙනම් දැන් මෙන්ඩල්ගේ පරීක්ෂණවල ප්‍රතිඵල ඇසුරින් අපිට ලබා ගන්න පුළුවන් නිගමන නේද? එයා මොකද කරේ පුතේ? හැමතිස්සෙම නුමුහුම් ලක්ෂණ අරගත්තා. නුමුහුම් ලක්ෂණ අරගෙන ඒකාංග මුහුමක් කරා. නේද? මේ ඒකාංග මුහුම කරනකොට මොකද කරේ? එක් එක් ලක්ෂණ පරස්පර ලක්ෂණ අරගත්තා. නේද? ඊට පස්සේ පරස්පර ලක්ෂණ අතර මුහුම් කරා. නේද? මුහුම් ලක්ෂණ මුහුම් කරාට පස්සේ F1 පරම්පරාව ලබා ගත්තා. ඒක සම්පූර්ණ අර එක ලක්ෂණයක් නිලීන වෙලා එක ලක්ෂණයක් විතරයි මතුනේ. ඒ මතුවෙච්ච ලක්ෂණය ආකුවා ප්‍රමුඛ ලක්ෂණය කියලා. ඊට පස්සේ ඒ ලක්ෂණ කියන්නේ F1 පරම්පරාවේ අය නැවත ආපහු මුහුම් කරන්න පටන් ගත්තා. ඒ මුහුම් කරාම F2 පරම්පරාව ආවා. F2 පරම්පරාවේ ප්‍රමුඛ ලක්ෂණයට නිලීන ලක්ෂණය 3ට 1 අනුපාතයට ආවා. ඕක තමයි සාරාංශය. නේද? එතකොට එහෙනම් ඕක තමයි මෙන්ඩල් ලබාගත්තු ප්‍රතිඵල. දැන් මෙන්න තියෙනවා මේ ප්‍රතිඵල විග්‍රහ කරන්න අපි පළවෙනි එක ඔන්න කියනවා පුතේ ඉහත ප්‍රතිඵල සලකා බැලීමේදී පෙනී යන්නේ එම ලක්ෂණ සියල්ලම එකම රටාවකට ආවේනික වන බවයි. තේරුණාද පුතාට? ඉහත ප්‍රතිඵල සලකා බැලීමේදී පෙනී යන්නේ එම ලක්ෂණ සියල්ලම එකම රටාවකට ආවේනික වන බවයි. වෙනසක් නැහැනේ. මේ ඔක්කොම එකම රටාවකට යන්නේ. මේකේ කොහොම ටික ප්‍රමුඛ ලක්ෂණේ ටික ආවා. මේකෙදි ඔක්කොම F2 එකේදී ප්‍රමුඛ ලක්ෂණයට නිලීන ලක්ෂණේ 3ට 1 අනුපාතය ආවා. එහෙනම් හැම ඒකාංග මුහුමකදීම නේද? එම ලක්ෂණ සියල්ලම එකම රටාවකට ආවේනික වෙනවා කියලා එයා තීරණය කළා. දෙවැනි එක එයා කියනවා F1 පරම්පරාවේදී එක් ලක්ෂණයක් සම්පූර්ණයෙන් යටපත් වන අතර නේද පුතේ? F1 පරම්පරාවේදී එක ලක්ෂණයක් සම්පූර්ණයෙන්ම යටපත් වෙනවලු.
ඒක දැක්කනේ පුතාලා. නිලීන ලක්ෂණය එන්නෙම නැහැ. මතුවෙන්න දෙන්නෙම නැහැ නේද? එතකොට අතර F2 පරම්පරාවේදී එම ලක්ෂණය නැවතත් ඉස්මතු විය. එයා හැංගිලාම හිටියට මොකද වුනේ? F2 පරම්පරාවේදී එයා මතු වුණා. එය නිලීන ලක්ෂණයයි කියලා අපි කිව්වා. නේද? ඒක අපි කිව්වා මොකක් කියලාද? නිලීන ලක්ෂණයයි කියලා කිව්වා නේද? මේක නිලීන ලක්ෂණය කියලා අපි කිව්වා. හරි. එතකොට තුන්වෙනි එක එයා කිව්වා. එතකොට ඒකෙදි හැංගෙන ලක්ෂණය, නිලීන ලක්ෂණය, මතුවෙන ලක්ෂණය පුතේ ප්‍රමුඛ ලක්ෂණය කියලා කියන්නේ නේද? මතුවෙන ලක්ෂණය අපි කියන ප්‍රමුඛ ලක්ෂණය. පරම්පරා දෙකේදීම ලැබුණේ P පරම්පරාවේ තිබූ ලක්ෂණ දෙකෙන් එකක් සහිත ශාක පමණි. හැම තිස්සෙම ලැබුණේ මේවා මුහුම් කරනකොට අර P පරම්පරාව දෙමාපිය පරම්පරාවේ තිබුණු ලක්ෂණ දෙකේ ශාක විතරමයි ලැබුණේ. ඒ දෙක අතරමැදි ශාක ලැබුණේ නැහැ. නේද? අතරමැදි ශාක කොහෙවත් ලැබුණේ නැහැ. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි කිව්වා දම් පාට මල් තියෙන ශාකයයි අපි සුදු පාට මල් තියෙන ශාකයයි මුහුම් කරා කියලා කිව්වනේ. ඒතර F1 පරම්පරාවේදී ඔක්කොම දම් පාට වුණා කිව්වනේ. F2 පරම්පරාවේදී දම් පාටයි සුදු පාටයි ශාක ආවේ. එහෙම නැතුව දැන් මේ දෙක මුහුම් වුණා කියලා පුතේ මේ දමුයි මේ සුදුයි එකතු වෙලා වෙන වර්ණයක් ලැබෙන්නේ නැහැ. අපි හිතමු දැන් දමුයි සුදුයි එකතු වෙලා නිකන් මේ නිල් පාටක් වගේ වර්ණයක් එහෙම වෙන වර්ණයක් එන්නේ නැහැ. එක්කෝ ඒ දම් පාට වෙනස් වෙලා අපි තද දම් පාටයි සුදු පාටයි තියෙන ලාදම් වර්ණයක් එන්නේත් නැහැ. තේරුණාද? අන්න එහෙම වෙනත් එකක් එන්නේ දෙමාපිය පරම්පරාවේ තියෙන ඒ ලක්ෂණ විතරමයි අර F1 පරම්පරාවේදී F2 පරම්පරාවේදී මතුවෙන්නේ. තේරුණාද පුතාලට? එතකොට පරම්පරා දෙකේදීම F1 වලදී F2 වලදී ලැබුණේ P පරම්පරාවේ දෙමාපිය පරම්පරාවේ තිබූ ලක්ෂණ දෙකෙන් එකක් සහිත ශාක පමණි. මොනවා හරි ලක්ෂණ දෙකෙන් එකක් ඒ ශාකයේ තිබුණා. නේද පුතේ? අතරමැදි ලක්ෂණ සහිත ශාක නොලැබින අන්න ඊළඟ එක තමයි විශේෂත්වය. මං කිව්වේ පුතාලට අර දම් පාටයි සුදුයි කියලා ලා දම් පාට එන්නේ නැහැ. නේද? දැන් කහ පාට කරළුයි කොළ පාට කරළුයි තිබ්බා කියලා ඉවරලා නේද? ওই දෙක එකතු වෙලා වෙන වර්ණයක් හැදෙන්නේ නැහැ. තේරුණාද පුතාට? ඒ වගේ අර මේ අතරමැදි ලක්ෂණ ආවේ නැහැ එකකදිවත්. එක්කෝ කොළ කරල් එක්කෝ කහ කරල් ආවේ. එක්කෝ උස ශාක එක්කෝ මිටි ශාක. අතරමැදි ඒව නැහැ. තේරුණාද? එහෙම අතරමැදි ලක්ෂණ සහිත ශාක නොලැබින. ඊළඟට පස්වෙනි කරුණ යාගෙකින් ගන්න පුළුවන්. මෙයට හේතුව ගෙවතු මෑ ශාකයේ එක් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා එකින් එකට වෙනස් සාධක දෙකක් තිබීම බව මෙන්ඩල්ගේ අදහස විය. එයා අදහස් කරා පුතේ මේ ගෙවතු මෑ ශාකය සුදුසුයි කියලා තීරණය කළෙත් ඒකයි. ගෙවතු මෑ ශාකයේ එක් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා එකින් එකට වෙනස් සාධක දෙකක්. අපි කියන්නේ පරස්පරම සාධකනේ තියෙන්නේ. එහෙම පරස්පරම සාධක තිබුණ නැත්නම් තමයි අර අතරමැදි ලක්ෂණ එන්නේ. මං කිව්වේ අර තදදම් පාට මලකුයි ලාදම් පාට මලකුයි තිබුණොත් එහෙනම් ওই දෙක අතරමැදි එකක් එන්න පුළුවන් නේද? ඉතින් එහෙම නැතුව අර වෙනස්ම දෙකක් තිබුණොත් අර අතරමැදි ලක්ෂණ එන්නේ නැහැ. එකකවත් එහෙම ගන්න බෑ පුතේ. දැන් උසයි මිටි කියන එකෙත් ලොකු වෙනසක් තියෙනවා මේ ශාකයේ. උස ශාක ගොඩාක් උසට තියෙනවා මිටි ශාක තියෙන්නේ ගොඩක් පහළින්. තේරුණාද? ඒතකොට ඒ වගේ අර එකකට එකක් මේවයි ලක්ෂණ වෙනස්. තේරුණාද? මේ ලක්ෂණ වෙනස් නිසා තමයි මේ විදිහේ මේ වෙනසක් වෙන්නේ නැත්තේ. තේරුණාද පුතාලට? නේද? මේ විදිහේ වෙනසක් වෙන්නේ නැතුව පරස්පර මේ සාධක තියෙන නිසා තමයි අර අතරමැදි ලක්ෂණ ආවේ නැත්තේ ඔයගලන්ට. හරි පුතාලා. එහෙනම් දැන් මේ එකකට එකක් පරස්පර ලක්ෂණ ගැන බලන්න පොඩි අදහසක් ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. එතකොට ඒ අදහස පුතාලට පැහැදිලි වෙන්න පුළුවන්. නේද? මේ පුෂ්පවල වර්ණ අතර වෙනස නේද? එතකොට මේ කරල් වල වෙනස නේද? මේ හැම එකක් ගැනම අපි බලමු පොඩ්ඩක් නිකන් මේ කරුණු හොයාගෙන අපි පින්තූර ආශ්‍රයෙන් වීඩියෝ ආශ්‍රයෙන් බලලා මේ ගෙවතු මෑ ශාකයේ පරස්පර ලක්ෂණ පිළිබඳව අපි පොඩි අදහසක් අරගෙන එමුද? හරි පුතාලා. ඔයගොල්ලෝ නිරීක්ෂණය කරා නේද දැන්
මේ ගෙවතු මෑ ශාකයේ මේ තියෙන පරස්පර ලක්ෂණ අතර කොයිතරම් ඒ පරස්පරතාවයක් තියෙනවද කියන එක නේද එකකට එකක් ඒවා වෙනස්නේ. ඉතින් ඒ නිසා මෙන්ඩල්ටත් පරීක්ෂණය කරන්න පහසු වුණා මේ ගෙවතු මෑ ශාකයේ මේ විදිහට තියෙන මේ පරස්පර ලක්ෂණ නිසා. තේරුණාද පුතාලට? ඉතින් ඒ නිසා තමයි මේ විදිහට අර අතරමැදි ලක්ෂණ ආවේ නැත්තේත් ඒකයි පුතේ. නේද? අතරමැදි ලක්ෂණ ආවෙත් නැත්නම් මේකකට එකක් වෙනස් ලක්ෂණ තිබුණ නිසා මේ ගෙවතු මෑ ශාකයේ. තේරුණාද පුතාලට? හරි. දැන් අපි බලමු එහෙනම් මෙම සාධක නිරූපණය කිරීමට ප්‍රවේණි විද්‍යාවේදී සංකේත භාවිතා කෙරේ. හරිද පුතාලා මේ සාධක නිරූපණය කරන්න දැන් මේවා දිගටම කතා කරනකොට මේවත් ලියලිය ඉන්න බෑ අපිට මේ අකුරු වලින් ගොඩක් වෙලාවට. උස මෑ ශාකයයි මිටි මෑ ශාකයයි නේද? එහෙම ලියනවට වඩා ලේසි අපිට ඒක සංකේත ඉදිරිපත් කරාම හරි පහසුවෙන් මේ මුහුම් වෙන ආකාරය අපිට දක්වන්න පුළුවන් පුතේ. ඒතකොට මෙම සාධක නිරූපණය කිරීමට ප්‍රවේණි විද්‍යාවේදී සංකේත පාවිච්චි කරනවා. හරිම ලේසියි සංකේත පාවිච්චි කරාම. ප්‍රමුඛ සාධකය අපි කියනවා ඉංග්‍රීසි කැපිටල් අකුරකින් තමයි හැමතිස්සෙම දාන්නේ. ප්‍රමුඛ සාධකය දාන්නේ ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්. නිලීන සාධකය දාන්නේ ඉංග්‍රීසි සිම්පල් අකුරකින් තමයි දක්වන්නේ. තේරෙනවද පුතාලට? ප්‍රමුඛ සාධකය හැමතිස්සෙම අපි දාන්නේ ඉංග්‍රීසි කැපිටල් අකුරකින්. නිලීන ලක්ෂණය අපි හැමතිස්සෙම දාන්නේ ඉංග්‍රීසි සිම්පල් අකුරකින්. එතකොට අපිට අඳුර ගන්න පුළුවන් මොකද්ද මේ ලක්ෂණය කියලා. මේ අනුව අපි ගත්තොත් උස ලක්ෂණය සඳහා නේද? අපි දැන් කියමු උස කිව්වම ටෝල් කියන එකනේ ඉන්නේ. අපි දැන් ටෝල් කියන එක ඔළුවේ තියාගෙන එතකොට එහෙනම් උස ලක්ෂණය සඳහා අපි ගන්නවා කැපිටල් T. කැපිටල් T අර ගන්නවා. උස ලක්ෂණයට. එතකොට මිටි ලක්ෂණය එන්නේ එහෙනම් නිලීන ලක්ෂණය එන්නේ. එතකොට එන්නේ එක සිම්පල් T. තේරෙනවද මං කියන එක? තේරෙනවද පුතේ මං කියන එක? උස ලක්ෂණය කැපිටල් T ගත්තොත් මිටි ලක්ෂණය එන්නේ සිම්පල් T. ඇයි ප්‍රමුඛ සාධකය ඉංග්‍රීසි කැපිටල් අකුරකින්ද දැන් දැක්කනේ අපිට මේක පරීක්ෂණය කරාම උස ලක්ෂණයනේ ප්‍රමුඛ වුණේ. එතකොට ඒක ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් දාන්නේ. තේරෙනව නේද? නිලීන සාධකය අපිට මිටි එකනේ පළවෙනි අර පරම්පරාවේදී නිලීන වෙලා නැති වෙලා ගියේ. ඒක දාන්නේ සිම්පල් ඉංග්‍රීසි සිම්පල් අකුරෙන්. T කියලා දානවා. ඒතර සෑම ප්‍රවේණි ලක්ෂණයක් සඳහාම සාධක යුගලක් තියෙනවා පුතේ. හැම ප්‍රවේණි ලක්ෂණයකටම සාධක යුගලක් තියෙනවා. ඇයි ප්‍රවේණි ලක්ෂණයට සාධක යුගලක් තියෙන්නේ? ඒකේ P පරම්පරාවේ දෙන්නෙක් අතරින් තමයි මේ ලක්ෂණ එන්නේ. කියන්නේ ස්වපරාගණය වුණත් පරපරාගණය වුණත් මොකද වෙන්න ඕනේ? එතන ජන්මාණු දෙකක් එකතු වෙලා හැදෙන්නේ. නේද? එතකොට ඒ කියන්නේ පුං ජන්මාණුවකුයි ජායා ජන්මාණුවකුයි එකතු වෙන්න ඕනේ. ඒ දෙක එකතු වෙලා තමයි හැදෙන්නේ. එතකොට එහෙනම් සාධක යුගලක් තියෙන්න ඕනේ. නේද? එතකොට එහෙනම් ප්‍රවේණි ලක්ෂණයක් සඳහාම සාධක යුගලක් ඇති නිසා නුමුහුම් උස ශාක කිසිම කෙනෙක් එක්ක මුහුම් වෙලා නැති නුමුහුම් උස ශාක අපි කියනවා කැපිටල් T කියලා. නුමුහුම් උස ශාක කැපිටල් T කියනවා. ඒතර නුමුහුම් මිටි ශාක අපි කියනවා මොනවා කියලාද පුතේ? සිම්පල් T කියලා කියනවා. නුමුහුම් උස ශාක කැපිටල් T නුමුහුම් මිටි ශාක සිම්පල් T කියලා කියනවා. ඒ මුහුම් වෙලා නැහැනේ වෙන ඒවත් එක්ක. උස විතරයි නේද? එතකොට ඒ විදිහට යන්නේ. මිටි ලක්ෂණය නිලීනව තියෙන උස ශාක එතකොට එයාගේ ලක්ෂණ දෙකම තියෙනවා. තිබුණට ප්‍රමුඛව පේන්නේ උස ලක්ෂණේ විතරයි. ඒතර එහෙම අයගේ නේද නුමුහුම් ඒ කියන්නේ මේ මුහුම් වෙලා තියෙනකොට දෙන්න මුහුම් වෙලා තියෙනවා මිටි ලක්ෂණේ නිලීන හින්දා යාව පේන්නේ නැහැ. එතකොට කැපිටල් T සිම්පල් T කියලා කියනවා පුතේ. ඒතර මේකේ මොකද වෙලා තියෙන්නේ ප්‍රමුඛ ලක්ෂණේ කැපිටල් T තමයි පෙන්වන්නේ. සිම්පල් T නිලීන වෙලා තියෙන්නේ. තේරුණාද? කැපිටල් T පෙන්නනවා සිම්පල් T නිලීන වෙලා තියෙනවා. තේරුණාද? ඊළඟට සාධක යුගල එක සමාන අවස්ථා. ඒ කියන්නේ දැන් මම මේක නුමුහුම් උස ශාකයි නුමුහුම් මිටි ශාකයි. කැපිටල් T සිම්පල් T අවස්ථාව. සමයුග්මක අවස්ථාව කියනවා පුතේ. මොකද්ද කියන්නේ මේකට? සමයුග්මක අවස්ථාව. කැපිටල් T සිම්පල් T මේ දෙකම සමානයිනේ.
මේක මේ ප්‍රවේණි සාධක සමානයිනේ. ඒ සාධක ඒ හැම ලක්ෂණ මේ දෙකම සමාන වෙන අවස්ථාවල් අපි කියනවා මොනවද කියන්නේ සමයුග්මක අවස්ථාව කියලා කියනවා. එතන සමාන දෙන්නෙක් තමයි මෙතන යුගල් වෙලා තියෙන්නේ සමයුග්මක. ජාන සමානයි නේද? සාධක යුගල වෙනස් වෙන අවස්ථාව. ඒ කියන්නේ මේ කැපිටල් T සිම්පල් T මෙයා. මිටි ලක්ෂණේ නිලීනව ඇති අවස්ථාව කියනවා විෂම යුග්මක අවස්ථාවක් කියලා. මොකද කියන්නේ? විෂම යුග්මක අවස්ථාවක් නේද? සාධක යුගල වෙනස් අවස්ථා විෂම යුග්මක ලෙසද හැඳින්වේ. තේරෙනවද පුතාලට විෂම යුග්මක විදිහට තමයි හඳුන්වන්නේ. දැන් ඒ ටික තේරෙනවද? ප්‍රවේණි දර්ශක කොයි විදිහට දෙන්නේ කියන එක නේද? උස ලක්ෂණයට අපි කැපිටල් T දැම්මොත් ඇයි අපි කියනවා ප්‍රමුඛ ලක්ෂණයට ඉංග්‍රීසි කැපිටල් අකුරක් දාන්න. මිටි ලක්ෂණයට අපි සිම්පල් T දානවා. ඇයි? නිලීන සාධකයේ ඉංග්‍රීසි සිම්පල් අකුරකින් දාන හින්දා නේද? එතකොට හැම ප්‍රවේණි ලක්ෂණයක් සඳහාම සාධක යුගලක් තියෙනවා. මොකද P පරම්පරාවේ මව හා පියාගෙන් ලැබෙන මේ ජන්මාණු වලින් තමයි ඒක හැදෙන්නේ නේද? පියාගෙන් ලැබෙන ජන්මාණුයි මවගෙන් ලැබෙන ජන්මාණුයි එකතු වෙලා හැදෙන නිසා අපි කියනවා නුමුහුම් උස ශාක කියලා කියන්නේ. ඒතර කැපිටල් T දෙන්නම උස ශාක වලින් තමයි හැදෙන්නේ. නුමුහුම් මිටි ශාක කියලා කියන්නේ දෙන්නම මිටි ශාක වලින් හැදෙන්නේ. ඒකට සිම්පල් T කියලා කියනවා. එතකොට මිටි ලක්ෂණ නිලීනව ඇති උස ශාක කියන්නේ උසයි මිටි දෙන්න මුහුම් කරාම මිටි ලක්ෂණේ නිලීන වෙලා උස ලක්ෂණේ ප්‍රමුඛ වෙනවා. නේද? එතකොට එහෙම ආය අපි කියනවා කැපිටල් T සිම්පල් T කියලා කියනවා. එතකොට සාධක යුගල එක සමාන අවස්ථා. ඒ කියන්නේ කැපිටල් T සිම්පල් T අපි කියනවා සමයුග්මක අවස්ථා කියලා. මොනවද කියන්නේ පුතේ අපි සමයුග්මක අවස්ථා කියලා කියනවා. ලෙසද සාධක යුගල වෙනස් අවස්ථා. සාධක යුගල වෙනස් වෙනකොට අපි ඒකට කියනවා කැපිටල් T සිම්පල් T කියලා. එක විෂම යුග්මක ලෙසද හැඳින්වේ. ඒක අපි කියනවා මොකක් කියලාද? විෂම යුග්මකයි. වෙනස් මේ දෙක නේද? ප්‍රවේණි දර්ශකය වෙනස් වෙනවා. තේරෙනව නේද? එහෙනම් පුතාලට මේ ටික ගැටලුවක් නෑ නේද? දැන් එන ලක්ෂණය අනුව අපි ඒක හදා ගන්න ඕනි පුතේ. තේරෙනවද? එන ලක්ෂණය අනුව අපි ඒක හදා ගන්න ඕනි. දැන් අපි හිතමු පුෂ්පවල වර්ණය අපිට ආවා කියලා දම් පාටයි සුදු පාටයි ආවා කියලා නේද? එතකොට අපි ඒකට මොකක් හරි එක අක්ෂරයක් ගන්න ඕනේ. එතකොට දැන් දම් පාටයි සුදු පාටයි එකෙන් දම් පාටනේ ප්‍රමුඛ වෙන්නේ නේද? එතකොට අපි හිතමු එහෙනම් දම් පාට තියෙනද අපි W ගන්නවා. නේද? එතකොට W ගත්තම අපි ගත්තොත් දම් පාට මල කැපිටල් W. එතකොට සුදු පාට මල ඉන්නේ සිම්පල් W. තේරෙනවද? කැපිටල් W සිම්පල් W එන්නේ. එතකොට නුමුහුම් දම් පාට ශාක වලින් එන මේ මල අපි හඳුන්වනවා කැපිටල් W කියලා. නුමුහුම් සුදු පාට ශාක වලින් එන මල අපි හඳුන්වනවා සිම්පල් W කියලා. එතකොට දම් පාටයි සුදු පාටයි දෙන්න මුහුම් කරාට පස්සේ එන මල අපි හඳුන්වනවා එන සමහරවිට දම් පාට මල අපි හඳුන්වන්නේ කැපිටල් W සිම්පල් W කියලා. මොකද එයාගේ තියෙනවා සුදු පාට. නමුත් ඒක නිලීන ලක්ෂණයෙන් හින්දා මතුවෙන්න දෙන්නේ නැහැ. නේද? ඒක වෙන පරම්පරාවකදී තමයි මතුවෙන්නේ නේද? එතකොට අර කැපිටල් W විතරයි මෙතෙන්දි මතුවෙන්නේ. කියන්නේ දම් පාට එක්කෙනා තමයි ප්‍රමුඛ වෙන්නේ. එතකොට සුදු පාට එක්කෙනා නිලීන වෙනවා. පැහැදිලි නේද? ඒ වගේ අපිට ඕනම ලක්ෂණයක් සඳහා මේ විදිහට ප්‍රවේණි සාධක හදාගන්න පුළුවන් පුතේ නේද? හරි. දැන් අපි බලමු එහෙනම් මෙම සංකේත යොදාගෙන ගෙවතු මෑ ශාකයේ උස මිටි ඒකාංග මුහුමකදී ලක්ෂණ ප්‍රවේණි ගත වෙන ආකාරය තමයි අපි දැන් බලන්න ලෑස්ති වෙන්නේ. තේරුණාද පුතාලට මොකද කරන්න පුතේ මෙතෙන්දී මේ සංකේත යොදාගෙන ගෙවතු මෑ ශාකයේ උසවලට මිටි උසයි මිටි අපි ඒකාංග මුහුමක් කරොත් මොකද වෙන්නේ? මේ ලක්ෂණ ප්‍රවේණි ගත වෙන ආකාරය අපි හොයලා බලන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. හරි අපි බලමුද පුතේ එහෙනම් කොහොමද මේ විදියට මේ ලක්ෂණ ප්‍රවේණිගත වෙන ආකාරය අපි මේ කොහොමද මේක අපි සටහනකින් දක්වන්නේ කියන එක. ඔන්න ඉස්සෙල්ලම අපි ලියනවා P පරම්පරාව. මේ P පරම්පරාව කියන්නේ මොකද්ද? දෙමාපිය පරම්පරාව නේද? පේරන්ට්ස්ලා ටික මේ ඉන්නේ. P පරම්පරාව අපි ලියනවා ඉස්සෙල්ලම කොහොමද ලියන්නේ පුතේ? අපි මුහුම් කරන්නේ කොහොමද P පරම්පරාව? කැපිටල් T
ක්‍රොස් කරනවා simple t එක. කොහොමනේ කරන්නේ නේද? ඒ කියන්නේ නුමුහුම් උස ශාක නුමුහුම් මිටි ශාකත් එක්ක මුහුම් කරනවා නේද? capital simple t එක මුහුම් කරනවා. එතකොට අපිට එනවා මේ p පරම්පරාවේ දෙමාපිය පරම්පරාවේ අපිට ලැබෙනවා ජන්මාණු. දැන් මේගොල්ලන්ගේ මේ දෙමාපිය පරම්පරාවේ ජන්මාණුනේ පුතේ සම්බන්ධ වෙන්නේ එකකට එකක් නේද? ඒතර මෙයාගේ එන ජන්මාණු වෙන්නේ capital T කියන ජන්මාණු. මෙයාගේ එන්නේ ජන්මාණු simple T කියන ජන්මාණු. තේරුණාද පුතාට? මෙයාගේ එන්නේ capital T කියන ජන්මාණු. මෙයාගේ එන්නේ simple T කියන ජන්මාණු නේද? අපි ටිකක් ඒක පහලින් දාමු. එතකොට ඔයගලන්ට මේක හරි. අපිට පුළුවන් එතකොට මෙන්න මෙහෙම. මේගොල්ලන්ගේ අපි පස්සේ ඉරි වලින් හදමු. හරි. දැන් මෙතන බලමු අපි ජන්මාණු. මේගොල්ලන්ගෙන් එන ජන්මාණු. එතකොට එනවා මෙයාගේ මොනවද පුතේ? capital T කියන ජන්මාණු. මෙයාගේ එනවා simple T කියන ජන්මාණු. හරි නේද? ඊට පස්සේ එතකොට මොකද වෙන්නේ? ඊළඟ එකේදී මේ ජන්මාණු දෙක මුහුම් කරනවා එකකට එකක් නේද? ජන්මාණු දෙක එකකට එකක් මුහුම් කරනවා. මුහුම් කරලා අපි ලබා ගන්නවා මොකද්ද? F1 පරම්පරාව. නේද? මොකද ලබා ගන්න අපි F1 පරම්පරාව ලබා ගන්නවා. හරි. එතකොට කොහොමද පුතේ එන්නේ F1? හරිද? F1 පරම්පරාව අපිට ලැබෙනවා. මේ දෙන්න එකතු වුණාම capital T simple T. එතකොට මේකේ මෙහෙම අපිට ගන්න පුළුවන්. මේ බලන්න. මෙයාගෙන් මෙයාව ලැබෙනවා. මෙයාගෙන් මේ ජන්මාණු ලැබෙනවා. මේ ජන්මාණු දෙක එකතු වෙලා තමයි මෙයා හැදෙන්නේ. ඔන්න බලන්න. කොහොම තමයි දිගටම ගමන් කරන්නේ. පේනව නේද පුතාලට? හරි. ඔතනින් එහාට අපි බලමු. දැන් මේ තියෙන්නේ ජන්මාණු දෙක. හොඳේ? හරි. ඊට පස්සේ F1 පරම්පරාව හම්බුනහම capital T simple T කියලා අපි ඊළඟ එක දානවා F1 මුහුම් කරනවා F1 එක. නේද? එතකොට අපිට දාන්න පුළුවන් capital T simple T මුහුම් කරනවා capital T simple T එක. තේරුණාද පුතාලට? capital T simple T මුහුම් කරනවා capital T simple T එක. හරිද? එතකොට ඊට පස්සේ අපිට මොකද වෙන්නේ? ජන්මාණු හැදෙනවා දැන් මේකේ. F1 වල ජන්මාණු තියෙනවා කොහොමද? F1 වල ජන්මාණු හැදෙනවා. කොහොමද මේ F1 වල ජන්මාණු හැදෙන්නේ පුතේ? මේකේ capital T කියලා තියෙනවා ජන්මාණු, simple T කියලා තියෙනවා. නේද? මේකෙත් මොකද වෙන්නේ? capital T කියලා තියෙනවා, simple T කියලා තියෙනවා. තේරුණාද? capital T simple T ඔය විදිහට තමයි ජන්මාණු තියෙන්නේ. හරිද? හරි නේද පුතාලා? එතකොට අපිට ඒකත් බලන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔන්න බලන්නකෝ. දැන් මෙතනින් මේ දෙන්න මේකේ මේ දෙන්නවනේ මේ ක්‍රොස් කරන්නේ නේද? ඒතර මේ දෙන්නව මේ විදිහට ක්‍රොස් කරාම එතකොට මෙයාගෙන් හැදෙනවා capital T හැදෙනවා, මෙයාගෙන් simple T හැදෙනවා, මෙයාගෙනුත් capital T හැදෙනවා, මෙයාගෙනුත් මෙහෙම simple T හැදෙනවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ පුතේ අපි? මෙතන මේගොල්ලොන් අතර ආපහු සම්බන්ධ කරන්න තියෙන්නේ නේද? එතකොට ජන්මාණු හැදුනට පස්සේ මොකද කරන්නේ අපි? F2 පරම්පරාව. F1 පරම්පරාවනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? F2 පරම්පරාව අපි ලියනවා මෙතන F2 පරම්පරාව හැදෙනවා. කොහොමද හැදෙන්නේ? එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම නේද? මෙයා එකතු වෙනවා මෙයත් එක්ක. ඊට පස්සේ මෙයා එකතු වෙනවා මෙයත් එක්ක. ඔන්න බලන්න පුතේ එකතු වෙන විදිය. මෙයාගේ capital T එකතු වෙනවා මෙයාගේ capital T එක්ක. නේද? දැන් ජන්මාණු කොහොම එන්න පුළුවන් දන්නනේ. මෙයාගේ capital T ජන්මාණුවක් ආවොත් මෙයාගේ capital T ජන්මාණුවක් එක්ක එකතු වෙනවා. මෙයාගේ capital T ජන්මාණුවක් අරයාගේ simple T ජන්මාණුවක් එක්කත් එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ simple T ජන්මාණුවක් මෙයාගේ capital T ජන්මාණුවක් එක්ක එකතු වෙන්නත් පුළුවන්.
පේනවද පුතාලට? ඒ වගේම මෙයාගේ සිම්පල් ටී ජන්මානුවක් මෙයාගේ සිම්පල් ටී ජන්මානුවක් එක්ක එකතු වෙන්නත් පුළුවන්. ඔය ආකාර ඔක්කොම වෙන්න පුළුවන් නේද පුතේ? එතකොට F2 පරම්පරාව හැදෙනවා කොහොමද? නේද? මෙතන දැන් මෙයාගේ කැපිටල් T ජන්මානුව මෙයාගේ සිම්පල් T මෙයාගේ කැපිටල් T එක එකතු වුණොත් එනවා කැපිටල් T එක කෙනෙක් එනවා. නේද? කොයි විදිහට වෙයිද දන්නේ අහඹු ලෙසනේ වෙන්නේ. මෙයාගේ කැපිටල් T එක්කෙනෙක් මෙයාගේ සිම්පල් T එක්ක එකතු වුණොත් කැපිටල් T සිම්පල් T කියලා එනවා. පේනවද? එතන මෙයාගේ සිම්පල් T එක්කෙනෙක් මෙයාගේ කැපිටල් T එක්ක එකතු වුණොත් ආයි එනවා කැපිටල් T සිම්පල් T එක්කෙනෙක්. මෙයාගේ සිම්පල් T එක්කෙනෙක් මෙයාගේ සිම්පල් T එක්කෙනෙක් එක එකතු වුණොත් සිම්පල් T කියලා එනවා. පේනවද බලන්න පුතාලා හරි නේද මේ? මෙයාගේ ජන්මානු T කැපිටල් T එකතු වෙලා මේක හැදෙනවා. මෙතන කැපිටල් T අතන සිම්පල් T එකතු වෙලා මේක හැදෙනවා. මෙතනත් කැපිටල් T සිම්පල් T එකතු වෙලා මේක හැදෙනවා. සිම්පල් T එකතු වෙලා මේක හැදෙනවා. හරිද පුතාලා? දැන් එතකොට මෙයා මොන එක්කෙනෙක්ද? උස එක්කෙනෙක්. මෙයා උස එක්කෙනෙක්. නේද? හැබැයි මෙයා අර මේ කියන්නේ නුමුහුම් එක්කෙනෙක්. කියන්නේ සමයුග්මක එක්කෙනෙක්. මේ විෂම යුග්මක එක්කෙනෙක්. මෙයාත් විෂම යුග්මක උස ශාකයක්. විෂම යුග්ම. මෙයා සමයුග්මක මිටි ශාකයක්. නේද? මිටි ශාකයක්. පේනවද? එතන මෙතන කොහොමද පුතේ F2 පරම්පරාව පුතාලට පේනවා උස 3කට මිටි 1යි 3ට 1 අනුපාතය ලැබිලා තියෙන්නේ නේද? එහෙනම් අපිට F2 පරම්පරාවේ අනුපාතය ගන්න පුළුවන් මොකක්ද? නේද? අපි ලියමු F2 පරම්පරාවේ උස මිටි අනුපාතය 3ට 1යි. 3ට 1යි. ඔන්න බලන්න. F2 පරම්පරාවේ උස මිටි අනුපාතය පුතාලට පේනවා 3ට 1යි නේද? මෙතන ඔයගලන්ට පේනවා මෙතන උස ශාක 3කට මිටි ශාක ලැබිලා තියෙන්නේ 1යි. මිටි ශාක තියෙන්නේ 1යි නේද? පැහැදිලි නේද එතකොට කොහොමද මේක වෙන්නේ කියන එක? මේක හදාගන්න විදිය පුතාලට තේරෙනව නේද? ගෙවත්තු මෑ ශාකයේ උස මිටි ඒකාංග මුහුමකදී ලක්ෂණ ප්‍රවේණිගත වෙන ආකාරය මේ තියෙන්නේ දෙමාපිය පරම්පරාව නුමුහුම් උස ශාකයි නුමුහුම් මිටි ශාකයි ජන්මානු හදනවා මේකෙන් මිටි කියන ජන්මානු මේකෙන් සිම්පල් T ජන්මානු මේකෙන් කැපිටල් T ජන්මානු නේද? ඕනනම් අපිට පුළුවන් හරි කැපිටල් T ජන්මානුයි සිම්පල් T ජන්මානුයි හදනවා. මේ තියෙන්නේ කැපිටල් T ජන්මානු මේ තියෙන්නේ සිම්පල් T ජන්මානු. කැපිටල් T ජන්මානුයි මෙන්න හදනවා සිම්පල් T ජන්මානුයි හදනවා. ඒ ජන්මානු එකතු වෙලා හදනවා F1 පරම්පරාව කැපිටල් T සිම්පල් T කියලා හදනවා. ඊට පස්සේ මොකද කරන්නේ F1 පරම්පරාවේ අය මුහුම් කරනවා T කැපිටල් T සිම්පල් T මුහුම් කරනවා. මුහුම් කරනකොට F1 ජන්මානු හැදෙනවා. මෙයා හදනවා කැපිටල් T ජන්මානුවකුයි නේද? මෙයා හදනවා මොකද්ද පුතේ? කැපිටල් T ජන්මානුවයි සිම්පල් T ජන්මානුවයි හදනවා. මෙයත් හදනවා කැපිටල් T ජන්මානුවයි සිම්පල් T ජන්මානුවයි හදනවා. ඊට පස්සේ මේගොල්ලොන් අතර එකතු වෙනකොට මෙයාගේ කැපිටල් T එක මෙයාගේ කැපිටල් T එකතු වුනහම කැපිටල් T එනවා. කැපිටල් T එක මෙයාගේ සිම්පල් T කැපිටල් T සිම්පල් T එක්කෙනෙක් එනවා. මෙයාගේ සිම්පල් T එක මෙයාගේ කැපිටල් T වුනහම කැපිටල් T සිම්පල් T එක්කෙනෙක් ආවා. මෙයාගේ සිම්පල් T එක මෙයාගේ සිම්පල් T එකතු වුනහම සිම්පල් T ආවා. එතන මෙයාත් උස නේද? මෙයා සමයුග්මක උස ශාකයක් මෙයා විෂම යුග්මක උස. උස අය ඉන්නවා 3 දෙනෙක්. මෙයා සමයුග්මක මිටි එක්කෙනෙක් 1යි. එතකොට F2 පරම්පරාව අපි ගත්තම පුතේ උස මිටි අනුපාතය ලැබෙනවා 3ට 1යි කියලා. පැහැදිලි නේද පුතාලට? දැන් ඕක ආපු විදිය පුතාලට හොඳටම තේරෙනව නේද? දැන් මේ වගේ එකක් පුතාලට හදන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ මේ ඕගලන්ට දැන් මෙතන තියෙන්නේ උස මිටි ලක්ෂණයනේ අරන් තියෙන්නේ. දැන් ඕගලන්ට මේ අර තියෙන මුහුම් කරපු ඒකාංග මුහුම් 7න් වෙන ඕනම එකක් අරගෙන මේක හදන්න පුළුවන්.
අපි ඉස්සරහට දැන් තනි එකක් පුතාලට හදන්න දෙන්න. ඒතර ඔයගොල්ලෝ හදලා බලන්න මගෙත් එක්ක ඒ හදපු එක හරිද කියලා බලන්න පුළුවන් නේද? හරි. දැන් අපි බලමු එහෙනම් ඊළඟට මේ F2 පරම්පරාව ඇතිවන ආකාරය දැක්වීමට පනට් නැමැති ප්‍රවේණි විද්‍යාඥයෙකු විසින් යෝජනා කළ පනට් කොටුව. මේක තවත් දැන් ගොඩක් අය මේ පිළිබඳ පරීක්ෂණ කරනවානේ පුතේ. මෙන්ඩල් ඒ කියන්නේ එතන වැඩිපුර පරීක්ෂණ කරලා සාර්ථක වෙලා එයා මේ පිළිබඳව හොයාගත්තට ඒක නවත්තන්නේ අනිත් අයත් මේ පිළිබඳ පරීක්ෂණ කරනවා. ඒතර පනට් කියන විද්‍යාඥයාත් ඒ විදිහට පරීක්ෂණ කරා පුතේ. එතකොට පනට් කියන විද්‍යාඥයා ඒ විදිහට පරීක්ෂණ කරලා පනට් කොටුව යොදා ගන්න ආකාරය ගැන පැහැදිලි කරලා දුන්නා. දැන් එතකොට ඉස්සෙල්ලා අපි නිකන් සාමාන්‍යයෙන් නිකම්මනේ අපි අර මේ ප්‍රවේණිගත වෙන ආකාරය ගැන කතා කරේ. දැන් මෙයා ඒ ටිකම තමයි අර කොටුවක් ආධාර කරගෙන තමයි මේක කොයි විදිහටද ප්‍රවේණිගත වෙන්නේ කියන එක කතා කරේ. එතකොට පුතේ අපි බලමුද එහෙනම් පනට් කොටුව කොහොමද මේ විග්‍රහ කරලා බලන්නේ මේ විදිහට අපි මේ සටහන අදින්න කියන එක නේද? දැන් එතෙන්දිත් අර විදිහටම තමයි ඉස්සෙල්ලාම ඔන්න ගන්නවා P පරම්පරාව. P පරම්පරාව ගන්නකොට මෙයා P වල අපි ගත්තේ නුමුහුම් උස ශාකයි නුමුහුම් මිටි ශාකයිනේ අපි ගත්තේ නේද? නුමුහුම් උස ශාකයි නුමුහුම් මිටි ශාකයි. හැබැයි මෙයා මේක අර කොටුවක් ආධාර කරගෙන තමයි හැම එකම ගැන කතා කරේ. මේකත් එයා මේ විදිහට කොටුවක තමයි ගත්තේ. තේරුණාද? මේකත් එයා ගත්තේ මේ විදිහට කොටුවක. තේරුණාද පුතාලට? දැන් මේක ඔන්න ඔහම. මේකත් ওই විදිහට. හරි. කොටුවක තමයි අරගත්තේ. එතකොට මේ තියෙන මේ දෙමාපිය පරම්පරාව. ඊට පස්සේ අපි බලමු ඊළඟට ඒගොල්ලන්ගේ ජන්මාණු P ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජන්මාණු. ජන්මාණු එතකොට කොහොමද පුතේ එන්නේ? ජන්මාණු එතකොට එන්නේ අපි බලමු මෙයාගේ එන්නේ කොහොමද කැපිටල් T කියලා ජන්මාණු. මෙයාගේ එන්නේ සිම්පල් T කියලා ජන්මාණු. මේක අපි කියනවා කැපිටල් T මේක සිම්පල් T. මොකද එකම ලක්ෂණනේ තියෙන්නේ දෙන්නටම නේද? ඒතර වෙනස් වෙන්නේ නෑ නේද? එතකොට එහෙනම් ඔන්න මෙයාගෙන් හැදෙනවා මේ ජන්මාණු මෙයාගෙන් හැදෙනවා මේ ජන්මාණු. හරිනේ? හරි. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ? ඊළඟ පරම්පරාවේදී දැන් මේ දෙන්න එකතු වුණාම ඊට පස්සේ හැදෙනවා මොනවද? F1 පරම්පරාව. දැන් හැදෙනවා මොකක්ද? F1 පරම්පරාව. පිළියමු F1 පරම්පරාව. අරකම තමයි. නමුත් මේක අර කොටුවක් ආශ්‍රයෙන් තමයි යන්නේ. ඒකයි පනට් කොටුව කියලා කියන්නේ. පනට් කොටුව. ඒතර F1 පරම්පරාව එන්නේ මොනවද පුතේ? කැපිටල් T සිම්පල් T. තේරුණාද පුතාලට? කැපිටල් T සිම්පල් T එන්නේ. එතකොට ඒකත් අපිට මෙහෙම දාන්න පුළුවන්. කැපිටල් T සිම්පල් T එන්නේ ඔන්න ඔය විදිහට. හරිනේ. ඊට පස්සේ මේක දැන් මෙතන මේ ජන්මාණු වලින් තමයි මෙයා හැදෙන්නේ. මේ ජන්මාණු වලින් මෙයා හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ? දැන් මේ F1 පරම්පරාවනේ. ඊට පස්සේ F2 පරම්පරාව. නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? F2 පරම්පරාව එනවා. එතකොට අපි ලියමු ඊට පස්සේ F2 පරම්පරාව F2 පරම්පරාව අපිට එනවා. අන්න එතන තියෙනවා වෙනම පනට් කොටුවක් පුතේ. F2 පරම්පරාව එතකොට මේ ජන්මාණුත් එක්කම තමයි සම්බන්ධ වෙන්නේ. අපි ඒක ජන්මාණු දාලා ඊට පස්සේ F2 පරම්පරාව දාමු. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ජන්මාණු ඊට පස්සේ F2 පරම්පරාව. හරි. දැන් ඒ ටික අපි ජන්මාණු මෙන්න මේ විදිහට තමයි හදන්න ඕනේ. ඔන්න බලන්න. එතන අපි මෙහෙම කොටුවක් හදාගන්න ඕනේ. පනට් කොටුව. ඔන්නම ලොකුවට කොටුව හදාගන්න. හරිද? ඊට පස්සේ අපි මේකේ
මේ විදිහට බෙදා ගන්න ඕනේ. ඔහොම ඔන්නෝම බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ අපි මේ ජන්මානු වලට වෙනම මෙහෙම දෙන්න ඕනේ මේ පැත්තේ මේ පැත්තේ. හරි. දැන් එතකොට මේක අපිට මෙතනින් මෙහෙම වෙන් කරනවා. ඔන්න පනට් කොටුවේ වෙන විදිහ. දැන් මේකෙදි මොකද වෙන්නේ මේ ජන්මානු අපි හිතමු මේ පැත්තේ තියෙන්නේ ජායා ජන්මානු. මේ පැත්තේ තියෙන්නේ පුං ජන්මානු. පිරිමි ඒවා මේ පැත්තට යන්නේ ගැහණු ඒවා මේ පැත්තට යන්නේ. එතකොට මේ එන්නේ මව මෙතන එතකොට මවගෙන් එන කැපිටල් T ජන්මානු දෙන්නගෙන්ම එනවනේ නේද? එතකොට අපි හිතමු දැන් මව ගත්තොත් මවගෙන් එන්න පුළුවන් කැපිටල් T කියන ජන්මානු. හරිද? නේද? මෙතන විෂම යුග්මකෙක් කෙනෙක් නේ ඉන්නේ. දැන් මෙතන F1 පරම්පරාවෙන් පස්සේ කරන්නේ මොකද පුතේ? F1 ක්‍රොස් කරනවා F1 එක. නේද? දැන් මෙතෙන්දි කරන්නේ F1 ක්‍රොස් F1. ඒ කියන්නේ මෙතෙන්දි කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T කෙනෙක් එක්ක මුහුම් කරන්න හදන්නේ. එතකොට ජන්මානු වෙනවා මේකේ අපි හිතමු මෙයා ගැහණු කෙනෙක් නම් මෙයාගේ ජන්මානු වෙනවා කැපිටල් T ජන්මානු තියෙන්නත් පුළුවන් සිම්පල් T ජන්මානු තියෙන්නත් පුළුවන් අම්මගේ. තාත්තගේ එතකොට එයාගේ තියෙන්න පුළුවන් කැපිටල් T ජන්මානු තියෙන්නත් පුළුවන් සිම්පල් T ජන්මානු තියෙන්නත් පුළුවන්. ඔය තියෙන ජන්මානු ටික. තේරුණාද? අර ඉස්සෙල්ලා අපි ලියපු එකම තමයි කොටුවක් ඇතුළට දාලා තියෙන්නේ දැන්. දැන් එතකොට මෙතන බලන්න මේ තියෙන්නේ මේ තාත්තගෙන් හම්බෙච්ච කැපිටල් T අම්මගෙන් හම්බෙච්ච කැපිටල් T එකතු වෙලා මෙතන හැදෙන්න පුළුවන් කැපිටල් T එක්කෙනෙක්. නේද? එතකොට මෙතන තාත්තගෙන් එන කැපිටල් T අම්මගෙන් එන සිම්පල් T හම්බෙලා කැපිටල් T සිම්පල් T එක්කෙනෙක් හැදෙන්න පුළුවන්. නේද? මෙතන ආපහු තාත්තගෙන් එන සිම්පල් T අම්මගෙන් එන කැපිටල් T එකතු වෙලා කැපිටල් T සිම්පල් T එක්කෙනෙක් හැදෙනවා. මේ අම්මගේ තාත්තගේ දෙන්නගෙම සිම්පල් T එකතු වෙලා සිම්පල් T එක්කෙනෙක් හැදෙන්න පුළුවන්. පැහැදිලි නේද පුතාලට? දැන් එතකොට මෙතන ඔයගලන්ට පේනවා අර විදිහටම තමයි කැපිටල් T මෙයා උස ශාකයක්. මෙයා කැපිටල් T සිම්පල් T මෙයාත් උස ශාකයක්. මෙතනත් කැපිටල් T සිම්පල් T කියන්නේ මෙයා උස ශාකයක්. මෙයා මිටි ශාකයක්. එතකොට මෙයා සමයුග්මක උස ශාකයක්, විෂම යුග්මක උස ශාකයක්, විෂම යුග්මක උස ශාකයක් සහ සමයුග්මක මිටි ශාකයක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක බැලුවමත් ඔයගලන්ට පේනවා රූපානුදර්ශය. කියන්නේ පෙනුමට අපිට හැමදෙස්සෙම පේන්නේ කොහොමද පුතේ? උස ශාක 3කට මිටි ශාක එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද? උස ශාක 3කට මිටි ශාක එකක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේක F2 පරම්පරාවේ නේද? අපි ලියමු F2 පරම්පරාවේ උස ශාක අනුපාතය මිටි ශාක අනුපාතය කීයද එන්නේ 3ට 1යි. කීයද එන්නේ පුතේ 3ට 1යි. 3ට 1 අනුපාතයක් එන්නේ මෙයත් උස මෙයත් උස මෙයත් උසයි 3යි. 3ට 1 අනුපාතය තමයි ලැබෙන්නේ. උස ශාක අනු මිටි ශාක එනවා 3ට 1යි. නැත්නම් උස ශාක මිටි ශාක අතර අනුපාතය එනවා 3ට 1යි. අපි මෙතනින් උස ශාක හා මිටි ශාක අතර අනුපාතය අපිට එනවා කීයද පුතේ 3ට 1යි කියලා. හරි නේද? එහෙනම් ඉස්සෙල්ලකෙත් අපිට ආවේ ওই විදිහටම F2 පරම්පරාවේ ওই විදිහටම තමයි ආවේ. මෙතන තියෙන අර පනට් කොටුව ආධාර කරගෙන තමයි හදන්නේ. අර විදිහට හදන්නේ නැහැ. පේනව නේද පුතාලට? එතකොට මෙතන එනවා දෙමාපිය පරම්පරාව නුමුහුම් මුසයි නුමුහුම් මිටි ශාකයි නේද? කැපිටල් T සිම්පල් T ජන්මානු එනවා මෙයාගෙන් කැපිටල් T මෙයාගෙන් එනවා සිම්පල් T. ඒ දෙන්න එකතු වෙලා F1 පරම්පරාවේ ඔක්කොමලම මොකද වෙන්නේ මේ විදිහට කැපිටල් T සිම්පල් T උස ශාක තමයි ලැබෙන්නේ නේද?
ඒතර F1 පරම්පරාවේ අතර මුහුමක් සිදු කරනකොට ජන්මානු හැදෙනවා මේ විදිහට කැපිටල් T සිම්පල් T එනවා පුං ජන්මානු ජායා ජන්මානුත් එනවා කැපිටල් T සිම්පල් T කියලා. එතකොට F2 පරම්පරාව එනවා මේ දෙන්න එකතු වෙලා කැපිටල් T මේ දෙන්න එකතු වෙලා කැපිටල් T සිම්පල් T මේ දෙන්න එකතු වෙලා කැපිටල් T සිම්පල් T මේ දෙන්න එකතු වෙලා සිම්පල් T සිම්පල් T. එතකොට F2 පරම්පරාවේ උස ශාක මිටි ශාකානුපාතය 3ට 1 අනුපාතයක් තමයි ලැබෙන්නේ. පැහැදිලි නේද පුතාලට? එහෙනම් ඔයගලන්ට පේනවා දැන් කොයි විදිහට හෙව්වත් නේ දැන් මේකෙත් එහෙමනේ නේද මේ විදිහට හෙව්වතර ඒ විදිහටමයි එන්නේ. නමුත් අර ඔයගලන්ට මං කිව්වා මේකෙදි අර විදිහට අර පනට් කොටුව පාවිච්චි කරන්නේ නැතුව තමයි හදන්නේ. අතෙන්දී අපි පනට් කොටුව පාවිච්චි කරලා තමයි හදන්නේ. පැහැදිලි නේද පුතාලට? ඒතකොට මේ දෙකම පුතාලා දැනගෙන ඉන්න ඕනේ. තේරෙනවද? මේ දෙකම ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ කොයි විදිහටද එකමයි මේකේ අර තියෙන කොටුවේ වෙනස විතරයි නේද? එකම විදිහට තමයි හැදෙන්නේ. පරම්පරාවල් ටික එන විදිය එකයි, ජන්මානු හැදෙන විදිය එකයි, මුහුම් වෙන විදිය එකයි, කොටුව දාන එක තමයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඕගලන්ට නේද? එතකොට තමයි ඕගලන්ට ඒක පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි නේද? එහෙනම් පුතාලට ගැටලුවක් නැහැ නේද? ඒ ටික නේද? ඒ ටික පැහැදිලිනේ. හරි. හරි පුතාලා. දැන් එහෙනම් ඕගොල්ලන්ට මේ විදිහට කොහොමද මුහුමක් සිදු වෙන්නේ? නේද? ඒක සිදු කරන ආකාරය මේ වගේ සටහනකින් දක්වන්නේ කොහොමද? නේද? පනට් කොටු, කියන්නේ පනට් කොටුවෙන් දක්වන්නේ කොහොමද? සාමාන්‍ය සටහනකින් දක්වන්නේ කොහොමද කියලා දැන් පුතාලට හොඳ අවබෝධයක් තියෙනවා. අපි ඉස්සරහට දැන් මේවා තව ලක්ෂණ අරගෙන පුතේ මේ විදිහට කොහොමද මේ දක්වන්නේ කියන එක පිළිබඳව ඔයගොල්ලොත් එක්ක කතා කරන ඔයගලන්ට තනියෙන් කරන්න දීලා ඊට පස්සේ මම ඔයගලන්ට මම ඒවා නැවත කරලා ඔයගලන්ට ඒවා නිවැරදිද කියලා බලන්න සලස්වනවා. එතකොට අභ්‍යාස කරනකොට අපි ගොඩාක් මේ ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳ ලොකු අවබෝධයක් එතකොට අභ්‍යාස ඇසුරින් ලබා ගන්න ඕනේ. හැබැයි මේ පිළිබඳව හොඳ නිර්වුල් අවබෝධයක් තියෙන්න ඕනේ පුතාලට ඉස්සරහට ඉතිරි ඒවා ටික කරගෙන යන්න නේද? ඉතින් හොඳ අවබෝධයක් තියෙනවා. දැන් ඉස්සරහට තව ගොඩාක් අපි මේ වගේ විදිහට සටහන් ගැන කතා කරනවා. ඒ සටහන් වලදී මේ පිළිබඳ අවබෝධය නැත්තම් පුතේ මේ දේවල් කරන්න බෑ. ඔය මේ ප්‍රතිබද්ධ ඥාන ගැන කතා කරනකොට ඒ රෝග ගැන කතා කරනකොට ඒ රෝග කොහොමද මේ ප්‍රවේණිගත වෙන්නේ කියන එක අපි හොයා ගන්න ඕනේ. ඒ හොයා ගන්න ඕගොල්ලෝ මේක දැනගෙන ඉන්න ඕනේ මේ ඥාන කොයි විදිහටද සම්ප්‍රේෂණය වෙන්නේ කියලා. මං හිතනවා පුතාලට මේක හොඳට පැහැදිලිව නිරවුල්ව ඇති කියලා. නේද? නැත්තම් පුතාලා ආයි පාරක් මේක තනියෙන් කරලා බලන්න. එතකොට මේක ගොඩාක් පැහැදිලිව පුතාලට තවත් අවබෝධ කරගන්න පුළුවන්. හරි පුතේ. එහෙනම් අපි ඊළඟ පරිච්ඡේදයේදී මේ ආවේනිය හා මේ ප්‍රවේණිය පිළිබඳව තවත් මීට වඩා සුවිශේෂී කරුණු රාශියක් කතා කරලා ඕගොල්ලන්ගේ දැනුම වැඩි දියුණු කරගන්න ඊළඟ පරිච්ඡේදයේදී හමු වෙමු.